අයිබෝන් ජයමග TV අපේ පන්තිය තොරතුරු තාක්ෂණ වැඩසටහන සමගයි අපි ඔබ මේ අදත් එකතු වෙන්නේ. අපි බලමු පසුගිය වාර දෙකකදී අපි මුණ ගැසුණා Microsoft Excel කියන මෘදුකාංගය අපි පාවිච්චි කරේ. ඒ වගේම අදත් අපි බලමු Microsoft Excel කියන මෘදුකාංගය පාවිච්චි කරලා දැනුම තවදුරටත් වර්ධනය කරගන්න. අපි අද බලමු මම සකසාගෙන තියෙන එක්සයිස් එක දැන් මෙන්න මේ ස්ක්‍රීන් එකේ පෙන්눔 කරන ආකාරයට ටේබල් එකක් එහෙම නැත්නම් ඩේටාබේස් එකක් අපි සූදානම් කරගෙන තිනවා. මෙන්න මේ ටේබල් එකේ අපි වෙනද වගේම මේ ටේබල් එක ගැන අපි යොමු වෙලා බැලුවොත් එහෙම මේ B කොලම් එකේ ඉඳන් අපි data පටන්ගෙන තියෙන්නේ එන්ටර් කරලා තියෙන්නේ නම්බර් එක ඒ කියන්නේ රෙජිස්ටර් නම්බර් එක තියෙනවා ස්ටුඩන්ට් නේම් එක මොබයිල් නම්බර් එක course name branch name එක course coordinator එකම අන්තිම කොලම් එකේ අපි එන්ටර් කරගෙන තිනවා final marks. මෙන්න මේ data table එකත් සමග අපි අද වැඩ කරන්න යන්නේ ඒකම ඊටාත්ම වැදගත් Excel මෘදුකාංගය පාවිච්චි කරන අවස්ථාවේදී ඊටාත්ම වැදගත් වන ෆන්ක්ෂන් කීපයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. අපි මෙන්න මේ ටේබල් එක පාවිච්චි කළා අපි කරන්න යන්නේ අද Excel වලින් if කියන ෆන්ක්ෂන් එක කොහොමද අපි පාවිච්චි කරන්න කියලා. අපි අද ඉගෙන ගනිමු කොහොමද මේ වගේ ටේබල් එකක් පාවිච්චි කරලා if ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා අපිට අවශ්‍ය කරන විදිහට ඒ තොරතුරු අපිට හදාගන්නේ කොහොමද කියලා. මම if and else කියන මෙන්න මේ දෙවැනි ටැබ් එකට මාරු වුණා. මෙන්න මේ ටේබල් එකේ මේක තමයි ප්‍රධාන ටේබල් එක. ඒකේ කොපි එකක් විදිහට තමයි මේ ටේබල් එක අරගෙන තියෙන්නේ. මෙන්න මේ ටේබල් එක ගත්තාම දුව පුතාලා බලන්න මම වැඩිපුර කොලම් එකක් දාලා තිනවා grade කියලා. අපි මෙන්න මේ final marks අනුව මේ final marks වලට අනුව මේ ස්ටුඩන්ට්ස් ලගේ ස්ටුඩන්ට් නම්බර් එක තියෙනවා නේම් එක තියෙනවා මාක්ස් තියෙනවා ප්‍රධාන වශයෙන් මේ ස්ටුඩන්ට්ගේ ග්‍රේඩ් එක මෙන්න මේ කොලම් එකට අපි කොහොමද ගන්න කියන එක අපි පොඩි පැහැදිලි කිරීමක් කරගත්තොත් මෙන්න මේ තියෙන කුඩා මම දකුණු පසින් පෙන්නලා තියෙන මම highlight කරලා තියෙන මේ area එකේ පෙන්눔 කරනවා marks කොහොමද අපි බෙදාගන්නේ pass fail කියලා. උදාහරණයක් විදිහට මෙතන අපි මම පාවිච්චි කරලා තියෙනවා marks greater than or equal 50 කියලා. විශාලයි හෝ සමානයි 50ට වඩා. අපි pass කියලා කියනවා ඒ marks අනුව. marks 50ට වඩා වැඩි නම්. එහෙම නැත්නම් අපි marks කුඩා හෝ කුඩායි 50ට වඩා. අපි කියනවා less than 50 කියලා. එහෙමනොත් අපි grading එක අපි ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් grade කරනවා අපි fail කියලා. අපි බලමු මේ වගේ pass and fail grading එකක් අපි කොහොමද ගන්නෙ මෙන්න මේ table එකේ තියෙන මේ මෙන්න මේ marks column එක භාවිතා කළා. පළමුවෙන්ම මම පළවෙනි රෙකෝඩ් එකේ ග්‍රේඩින් එක හොයලා තියෙනවා උදාහරණයක් විදියට ඒක පැහැදිලි කරන්න පුළුවන් මට ඒක නිසා මම මුලින්ම ඒක මේ එක්සයිස් එකේ ඩෙවලොප් කරලා තියෙනවා අපි බලමු මේ ග්‍රේඩින් එකේ කොහොමද මේකේ සින්ටැක්ස් එක ස්ටෙප් බයි ස්ටෙප් ඩෙවලොප් කරලා තියෙන්නේ කොහොමද කියලා.
දැන් අපි දන්නවා ෆන්ක්ෂන් එකක් අපි පාවිච්චි කරනකොට Excel වල අපි පටන් ගන්නේ ඕනෙම ෆන්ක්ෂන් එකක් අපි equal sign එකෙන් තමයි පටන් ගන්නෙ. මේ ෆෝමියුලා බාර් එක බැලුවොත් එහෙම දුව පුතාලට පේනවා. අපි equal sign එක යොදලා තමයි පටන් ගෙන තියෙන්නේ. ඊට පසුව අපි ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා තියෙනවා. අද පාවිච්චි කරන ෆන්ක්ෂන් එක තමයි if කියන ෆන්ක්ෂන් එක. දැන් if කියන ෆන්ක්ෂන් එක අපි යොදාගෙන ඒ බ්‍රැකට්ස් ඇතුලේ වරහන් ඇතුලේ මේ අපි අවශ්‍ය කරන අනිත් දත්ත ටික අපි යොදලා තියෙනවා. අපි සෙල් රෙෆරන්ස් එකක් I3 කියලා කියන්නේ මෙන්න මේ කොලම් එක. මාක්ස් ෆයිනල් මාක්ස් කියන කොලම් එක. මේ කොලම් එකේ තියෙන පළවෙනි රෙකෝඩ් එකේ තියෙන මාක්ස්. මෙතන අපි 95ක් කියලා සඳහන් වෙලා තියෙනවා. මෙන්න මේ ලකුණු ප්‍රමාණය තමයි අපි මේ I3 කියලා ඉස්සෙල්ලම අරගෙන තියෙන්නේ. අපි ඊට පස්සුව අපි පාවිච්චි කරනවා greater than or equal. එහෙම නැත්නම් අපි කියනවා විශාලයි හෝ සමාන කියන ඔපරේටර් එක අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි මාක්ස් එන්ටර් කරලා තියෙනවා. අපි මේ එන්ටර් කරේ අපි මේ ඩෙවලොප් කරේ අපි මේ සින්ටැක්ස් එකට බැලුවොත් සින්ටැක්ස් එකත් එක්ක අපි කම්පෙයාර් කරොත් එහෙම අපි මේ ඩෙවලොප් කරේ ලොජික් ටෙස්ට් කියන ඒරියා එක සින්ටැක්ස් එකේ. අපි ඕනම ෆන්ක්ෂන් එකක් අපි පාවිච්චි කරන්න පටන් ගත්තාම ඒ ෆන්ක්ෂන් එක යටින් දෙනවා සින්ටැක්ස් එකක්. ඒක කොහොමද අපි ඩෙවලොප් කරන්න ඕන ආකාරය එතනින් පෙන්නනවා. මෙන්න මේ ලොජිකල් ටෙස්ට් කියන ඒරියා එක තමයි මම මේ පැහැදිලි කරේ. ඒ කියන්නේ I3 greater than or equal 50 කියන ඒරියා එක. මේකට කියනවා අපි ලොජිකල් ටෙස්ට් කියලා. ඊට පස්සුව තියෙනවා කමා එකක්. අපි මේ කමා එක ඒ විදිහටම පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ සින්ටැක්ස් එකේ තියෙන්නේ value with true කියන එක. ඒ කියන්නේ මෙන්න මේ ලොජික් එක මේ කම්පැරිසන් එක හරිනම් එහෙම නැත්නම් true නම් අපි මොකද්ද කරන්නේ? අපි කියනවා within quotation අපි දීලා තිනවා pass කියලා. අපිට මේකට grading එකක්. එහෙම නැත්නම් අපේ capital අකුරකින් අපි fail නම් F අකුර දෙන්නත් පුළුවන්, pass නම් simple pass එකක් නම් capital P අකුර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් capital S අකුර ඒ විදිහට දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි අපි grading එක දෙනකොට මේක text එකක් නිසා character එකක් නිසා double inverted commas ඇතුලේ තමයි දෙන්න ඕන. අපි කියනවා double quotations කියලා. මෙන්න මේ double quotations ඇතුලේ දෙන්න ඕන. මේ value if true හරිනම්. එතකොට එහෙම නැත්තම් අපි කියනවා else කියලා. මෙන්න මේ logical test එක true නම් අපි pass කියලා කියනවා. එහෙම නැත්තම් අපි කියනවා ඒ කියන්නේ ඒ logical test එක false නම් වැරදි නම් අපි කියනවා fail කියලා. ඒ 50ට වඩා අඩු නම්. එතකොට අපිට මේ උත්තරේ විදියට පළවෙනි ස්ටුඩන්ට්ගේ ග්‍රේඩ් එක පාස් විදියට එනවා. අපි උදාහරණයක් විදියට අපි ඒ පළවෙනි රෙකෝඩ් එකේම මේ 95 කියන මාක් එක පැහැදිලි කිරීමේ පහසුවට මම චේන්ජ් කරනවා උදාහරණයක් විදියට 40 කියලා. 40ක් අපි විදියට මාරු කරනවා. කළා මම එන්ටර් කරොත් එහෙම බලන්න ඒ ග්‍රේඩ් එක automatically fail කියලා appear වෙනවා. දැන් බලන්න I3 කියන්නේ අපේ logical test එකේ final mark එක. ඒක තමයි 40 කියලා කියන්නේ. දැන් අපි change කරපු නිසා. ඊට පස්සේ අපි කියන්නේ greater than or equal 50. ඒ mark එක අපි enter කරලා තියෙන mark එක විශාලයි හෝ සමානද 50ටද කියලා බලන්න. විශාලයි හෝ සමානයිද කියලා බලනවා 50ට වඩා. දැන් ඒ condition එක logical test එක true නම් 50
පාස් කියලා අපි 50ට වඩා වැඩි නම් true කියලා එන්නේ. එතකොට අපි පාස් කියලා ඩිස්ප්ලේ කරනවා grade එක. එහෙම නැත්නම් ඒ කියන්නේ 50ට වඩා අඩු නම් එතකොට මේ logic test එක වැරදි. ඒ අවස්ථාවේදී තමයි මේ fail කියලා appear වෙන්නේ. දැන් ඒ අනුව මේ අවස්ථා දෙකම අපි දැක්කා. පෙර තියුනේ 95 එතකොට grade එක පාස් කියලා තමයි පෙන්වන්නේ. ඒකම අපි ඒක change කරාම marks 40 කරාම 40 කියලා දුන්නාම ඒක fail කියලා එනවා. අපි දැන් බලමු මුලින් ඉඳන් පියවරෙන් පියවර අපි කොහොමද මෙන්න මේ if condition එක type කරන්න කියලා. අපි develop කරන්නේ කොහොමද කියලා. අපි මේ වගේ condition එකකට කියනවා if and else statement එකක් කියලා. if and else. right? අපි දැන් පෙර පරිදිම මම පැහැදිලි කර ආකාරයටම ප්‍රථමයෙන්ම අපි දෙනවා equal sign එකක්. දැන් අපි ඉන්නේ දෙවෙනි රෙකෝඩ් එකේ. දෙවෙනි රෙකෝඩ් එකේ තියෙන marks අපි ඒ අදාළ ශිෂ්‍යයාගේ marks අපි grade එක හොයන්න යන්නේ marks වලට අනුව. final marks වලට අනුව. දැන් equal sign එකට පසුව අපි කරන්නේ function එක enter කරන්න ඕන. අපි එහෙනම් f කියන function එක type කරනවා. එතකොට system එකෙන් අපිට දෙනවා ඔයගොල්ලන්ට පේනවා if කියන function එක appear වෙලා තියෙනවා. අපිට මෙන්න මේ function එක අපේ cell එකට apply කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ වගේ highlight වෙලා තියෙන අවස්ථාවේදී අපිට පුළුවන් අපේ mouse එක පාවිච්චි කරලා mouse point එක පාවිච්චි කරලා මේ if එක උඩ double click කරන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා දැන් if function එක ඒ cell එකට apply වුණා ඒකම automatically bracket එකක් appear වුණා. ඒකම යටින් syntax එකත් appear වුණා. right. අනිත් ක්‍රමයෙන් මම කියලා දෙන්නම්. මම backspace කරලා remove කරනවා if function එක equal sign එක දීලා ආයිත් if කියලා type කරාම මෙන්න මේ system එකෙන් අපිට පෙන්නනවා if function එක. දැන් highlight වෙලා තියෙන්නේ. අන්න ඒ අවස්ථාවේදී අපිට පුළුවන් keyboard එකේ tab කියන key එක මෙන්න මේ key එක tab කියන key එක press කරන්න එකපාරක්. එතකොටත් අපිට පුළුවන් මෙන්න මේ system එකෙන් පෙන්නන function එක ඒ අදාළ cell එකට apply කරගන්න. හැමතිස්සෙම අපි බලන්න ඕන සම්පූර්ණයෙන්ම type කරන්න නැතුව ඒ system එකෙන් function එකක් දෙනවනම් ඒක අපිට පාවිච්චි කරන්න උත්සාහ කරන්න ඕන. අපි manually type කරන්න නැතුව. දැන් අපි බලමු මේ logical test එක කොහොමද develop කරන්න කියලා. දැන් අපි ඉන්නේ දෙවෙනි record එකේ. දෙවෙනි record එකේ අදාළ marks තමයි 95 කියලා මෙතන අපි indicate කරලා තියෙන්නේ. දැන් අපි logical test එකේදී අපි කරන්නේ මෙන්න මේ marks තමයි අපි check කරලා බලන්නේ. ඒ කියන්නේ I කියන column එකේ තියෙන 4th row එකේ තියෙන්නේ I4 right. අපි එහෙනම් අපි ඒ cell එක select කරලා අපිට පුළුවන් greater than or equal right. අපි ඒ සලකුණ පාවිච්චි කරන්න ඕන. එහෙම නැත්නම් symbol එක අපි පාවිච්චි කරන්න ඕන විශාලයි කියන symbol එක. ඊට පස්සේ equal sign එක වෙනම දෙවනුව අපි පාවිච්චි කරන්න ඕන. කළා කීයටද අපි විශාලයි හෝ සමානයි කියලා බලන්නේ 50 50 50ට වැඩි නම් තමයි අපි පාස් කියලා කියන්නේ. දැන් ඔන්න අපේ logical test එක. මේක තමයි logical test එක. දැන් අපි කමා එකක් දාමු. ඒක අපේ syntax එකේ තියෙනවා. මේ syntax එක follow කරාම හරි. පහසුවෙන් අපිට ඒක හරි ආකාරව develop කරගන්න පුළුවන්. දැන් logical test එක අවසන්. දැන් අපි බලන්න ඕන මේ logical test එක හරිනම් ඊළඟට highlight වෙලා තියෙනවා syntax එකේ අපිට බැලුවහම පේනවා value if true කියන area එක. එහෙනම් අපි මෙතනදි කරන්න ඕන මෙන්න මේ logic test එක හරිනම්
අපේ උදාහරණය අනුව අපි මොකක්ද එන්ටර් කරන්න ඕන. අපි පාස් කියලා දෙන්න ඕන. පාස් කියලා දෙන්නේ කොහොමද? within quotation තමයි අපි දෙන්නේ. ඊළඟට close quotation. within double quotation අපි පාවිච්චි කරලා pass කියලා යොදනවා. ඊට පස්ව අපි අයින් කමා එකක් දානවා. ඒ කමා එක දාන්නෙත් අපි syntax එකට අනුව. syntax එකේ තියෙනවා ඒක. දැන් අපි මෙන්න මේ logic test එක logical test එක true නම් අපි pass කියලා දුන්නා. එහෙනම් අනිත් කොටස තමයි value if false. එහෙමනම් මේ logical test එක වැරදි නම් මොකද කරන්නේ? එහෙනම් අපි දෙන්න ඕන ආයෙත් within quotation ඇතුලේ fail කියලා දෙන්න ඕන. then close quotation. දැන් තව වැදගත් දෙයක් තියෙනවා දුවා පුතාලට කොහොමද මේ ෆන්ක්ෂන් එක අවසන් කරන්න කියන එක. දැන් අපි if කියලා අපි එක bracket එකක් open bracket එකක් පාවිච්චි කරලා තිනවා. අපි එහෙනම් මේ bracket එක අවසානයේ මතක ඇතුව වහන්න ඕන. අපි කියනවා close bracket එක දාන්න ඕන. දැන් මේක තමයි අපේ ෆන්ක්ෂන් එකේ සම්පූර්ණයෙන්ම ඩෙවලොප් කරාම අපි පළවෙනි රෙකෝඩ් එකේ අපි පාවිච්චි කරපු විදිහටම අපි ඩෙවලොප් කරේ. දැන් අපි බලමු එන්ටර් කළා උත්තරේ මොකක්ද කියලා. එහෙනම් 50ට වඩා වැඩි මේ 95 කියන ෆයිනල් මාක් එක අපි චෙක් කරේ greater than 50ද කියලා 95. එහෙනම් ඒක විශාල නිසා පාස් කියලා අපිට ග්‍රේඩ් එකක් දීලා තියෙනවා. අපි තව වතාවක් බලමු කොහොමද කියලා. මේ if and else statement එක මේක තමයි බේසික්ම if condition එක හැටියට අපි පාවිච්චි කරන්නේ. අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා ඊළඟ exercise එකත් එක්ක මීට වඩා ටිකක් ගැඹුරින් කතා කරන්න මේක මේ if condition එක ගැන. දැන් බලමු අපි තුන්වෙනි රෙකෝඩ් එකට ගිහිල්ලා. right? අපි equal sign එක පාවිච්චි කරලා පටන් ගන්නවා. ඊළඟට අපි if කියන condition එක අපි යොදනවා ඒ cell එකට. ඊට පස්සේ system එකේ පෙන්නනවා if condition එක select වෙලා තිනවා. අපි tab key එක පාවිච්චි කරනවා. අපි මේ if condition එක apply කරන්න cell එකට. දැන් අපි logic test එක එහෙම නැත්නම් logical test එක අපි develop කරන්න යන්නේ. එහෙනම් අපි තුන්වෙනි record එකේ ඉන්නවනම් අපි select කරන්නේ I5 කියන cell එක. I5 කියන cell එක select කළා අපි දෙනවා greater than or equal 50 කියන logical test එක. ඊට පස්සේ අපි දෙනවා comma එකක්. දැන් logical test එක අවසන්. දැන් highlight වෙලා පෙන්නන්නේ syntax එකේ value if true කියන. එහෙනම් මේ logical test එක හරිනම් මොකද්ද අපි කරන්නේ? අපි double quotes ඇතුලේ double quotation ඇතුලේ දෙනවා අපි pass කියලා. අපි close quotation එක දෙනවා. දැන් true part එක අවසන්. true කියන කොටස අපි comma එකක් දීලා දැන් එහෙමනම් logical test එක fail false නම් එහෙනම් අපි fail කියලා දෙන්න ඕන. අපි එහෙනම් within quotation fail කියලා දෙනවා. right? දැන් condition එකේ true false අවස්ථා දෙකම අවසන්. දැන් අපි තියෙන්නේ condition එක close කරන්න. එහෙනම් අපි close bracket එක දීලා අපි condition එක අවසන් කළා. ඊට පස්සේ enter key එක press කරනවා. ඒකත් 50ට වඩා වැඩි නිසා එන්නේ pass කියලා. අපි බලමු උදාහරණයකට මෙන්න මේ value එක අපි change කරමු 45 කියලා. දැන් අපි බලමු තවක් මේ condition එක I type කළා. right? මොකද්ද grade එක එන්නේ කියලා. equal if system එකෙන් පෙන්නනවා අපිට condition එක අපිට tab කරන්න පුළුවන්. දැන් logical test එක. එහෙනම් I6 කියන cell reference එක පාවිච්චි කළා. අපි greater than or equal කියන operator එක පාවිච්චි කළා. අපි check කරලා බලනවා 50ට වඩා
වැඩි හෝ සමානද කියලා. අපේ ලොජිකල් ටෙස්ට් එක අවසන් කමායකින් එක අපි ඉන්ඩිකේට් කරනවා. then value if true. එහෙනම් අපි within quotation අපි දෙනවා pass කියලා. close quotation true part එක අවසන් then අපි කමා එකක් දීලා else එක එහෙම නැත්නම් false කියන part එක අපි ආයෙත් within quotation අපි දෙනවා fail කියලා. close quotation දැන් අපිට තියෙන්නේ condition එක close කරන්න. closing bracket එක දැම්ම enter key එක press කරනවා. අන්න අපිට මේ විදිහට pass and fail කියලා grading එකක් ගන්න පුළුවන්. මේ වගේ function එකකට අපි කියන්නේ if and else statement එකක්. එහෙම නැත්නම් if and else if function එකක් කියන විදිහට. ඒ කියන්නේ true part එක එකම false part එකක් දෙකම තියෙන. දැන් අපි දැන් මේ data set එක ගැන බැලුවොත් එහෙම මේ data set එකේ records කීයක් විතර තියෙනවද? අපි බැලුවොත් එහෙම මේ number එක බැලුවොත් අවසානයේ තියෙන්නේ 35ක් විතර. ඒ කියන්නේ ළමයින්ගේ data ළමයි 35 දෙනෙකුගේ විතර data තියෙනවා. දැන් අපි මේ if condition එක ඉගෙන ගන්න අවස්ථාවේ කීප වතාවක් මේක type කරා. හැබැයි අපි ප්‍රායෝගිකව මේ if condition එක පාවිච්චි කරන වෙලාවේදී අපි බොහෝ වෙලාවට කරන්නේ පළවෙනි රෙකෝඩ් එකේ grading එක අපි හරියාකාරව සොයාගෙන අපිට පුළුවන් පෙර මම පැහැදිලි කළ ආකාරයට වැඩසටහන් වලදී අපිට පුළුවන් මෙන්න මේ සෙල් එකේ දකුණු පැත්තේ පහළින් තියෙන rectangle එකක් තියෙනවා. මෙන්න මේ rectangle එකට mouse point එක අරන් ගියාම අපි mouse point එක change වෙනවා cross එකක් විදියට නේද? අපිට පුළුවන් මෙන්න මේ අවස්ථාවේදී fill handle කියන feature එක පාවිච්චි කරලා අපිට මෙන්න මේ විදිහට පල්ලෙහාට copy කරගන්න. එතකොට මොකද වෙන්නේ? අපිට අවසාන සෙල් එක ඒකම නැත්නම් records 35ටම පුළුවන් අපිට copy කරගන්න අපේ if function එකේ ඒ statement එක. හරි පහසුවෙන්ම දැන් ළමයි 35 දෙනෙක්ගෙම අපිට grading එක මේ විදිහට හොයන්න පුළුවන්. මම ආයෙත් පෙන්නන්නම්. මම මේ ටික highlight කරලා මම delete කරනවා. දැන් පළවෙනි record එකේ අපි හොයලා තියෙන්නේ. right? මේ පළවෙනි record එකේ තියෙන grading එක if function එක අපිට copy කරගන්න පුළුවන්. mouse point එක අරගෙන ගිහින් මෙන්න මේ rectangle එක උඩට cell එකේ තියෙන අපි මේකට කියන fill handle button එක කියලා. මේ fill handle button එක පාවිච්චි කරලා එක්කම left mouse button එකත් එක්ක අපිට fill handle කියන feature එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආකාරයට mouse point එක fill handle button එක මතට අරගෙන ගිහින් left mouse button එක පාවිච්චි කරලා fill handle feature එක පාවිච්චි කරන්න පුළුවන්. අපිට අවසාන record එක දක්වා මෙය fill handle කරගන්න පුළුවන්. එතකොට පහසුවෙන් copy කරගන්න පුළුවන්. මේ එක අවස්ථාවක්. අපි හිතමු උදාහරණයක් විදිහට මේ table එකේ records තියෙනවා කියලා විශාල සංඛ්‍යාවක්. අපි කියමු 1000ක් ඊටත් වඩා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් මේ fill handle කරන feature එක අපිට පල්ලෙහාට mouse point එක මේ අරගෙන drag කරගෙන යන ප්‍රමාණය ඒකටත් අපිට කාලයක් වැය වෙනවා, වේලාවක් වෙනවා. දැන් මෙතන තියෙන records 35ක් පමණයි. අපි මේක 1000ක් 1500ක් වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා නම් අපිට ඒකටත් වැඩි කාලයක් යනවා. ඒ වගේ අවස්ථාවක පුළුවන් අපිට
තව ලෙහෙසියෙන් පහසු ක්‍රමයක් පාවිච්චි කරන්න. මෙන්න මේ ෆිල් හැන්ඩල් බටන් එක උඩට මවුස් පොයින්ට් එක අරගෙන ගිහිල්ලා දුව පුතාලට තියෙන්නේ මවුස් එකෙන් left mouse button එක පාවිච්චි කරලා ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරාම මේ පළවෙනි රෙකෝඩ් එකේ තියෙන ස්ටේට්මන්ට් එක if condition එක අනිත් රෙකෝඩ්ස් 35ටම automatically copy වෙනවා. පහසුවෙන් copy කරගන්න පුළුවන්. මේක රෙකෝඩ්ස් තියෙන 1000ද 1500ද ඒ සියලුම ප්‍රමාණ පල්ලෙහාට පහසුවෙන් fill වෙනවා. right. දැන් අපි බැලුවේ මේ if and else කියන ස්ටේට්මන්ට් එකක් කොහොමද අපි ඩෙවලොප් කරගන්නේ කියලා. අපි ඊළඟට බලමු මීට වඩා ටිකක් බැරෑරුම් if ෆන්ක්ෂන් එකක් කොහොමද හදාගන්නේ කියලා. දැන් මේ අවස්ථාවේ අපි කතා කරේ ග්‍රේඩින්ග්ස් දෙකක් විතරයි. pass and fail කියලා. අපි ඊළඟ ටැබ් එකට යනවා. මේ ඊළඟ ටැබ් එකේ ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ nested if කියන එක. මෙන්න මේ nested if කියන ටැබ් එක. මේ ටැබ් එකට ආවහම මේ ටැබ් එකේ පෙර පරිදිම අපේ data table එක තියෙනවා. මෙතනදී වෙනස් වෙන්නේ මෙන්න මේ grading system එක විතරයි. මෙන්න මේ grading system එකේ වෙනසක් තියෙනවා. අපි බැලුවොත් එහෙම බලන්න marks less than 40 40ට වඩා අඩු නම් අපි කියනවා F අකුර දෙන්නේ අපි ඒ කියන්නේ fail කියන එක. හරි මේ ස්ක්‍රීන් එකේ. මෙන්න මේ දකුණු පැත්තේ උඩින් අපි පෙන්නනවා ඒ ටික. එහෙම නැත්නම් අපි marks less than 60 60ට වඩා කුඩාද කියලා බලනවා. එතකොට අපි බලන්නේ අපි grading එක දෙන්නේ simple pass කියන එක. S අකුරක් අපි grading එක විදියට දෙනවා. තුන්වෙනි කැටගරි එක විදියට grade එක විදියට grading එක විදියට less than 80 80ට වඩා අඩුද 80ට වඩා අඩු නම් අපි දෙනවා C pass එකක්. ඒ කියන්නේ credit කියන pass එකක් අපිට දෙන්න පුළුවන් grading එක විදියට. අවසාන වශයෙන් 80 හෝ ඊට විශාල නම් greater than or equal 80 අපි D කියලා කියනවා. distinction එකක් විදියට D කියලා අපි පෙන්නනවා. එතකොට gradings 4ක්. දැන් පෙර example එකේ අපි තියුනේ grading 2යි. මේකේ gradings 4ක් තියෙනවා. දැන් බලමු මේ වගේ grading එකක් කරන්නේ කොහොමද අපි if function එක පාවිච්චි කරලා. මෙන්න මේ වගේ අවස්ථාවකදී ඒ කියන්නේ එක if condition එකකට වඩා ප්‍රමාණයක් පාවිච්චි කරන අවස්ථාවකදී තමයි අපි මෙන්න මේ tab එකේ අපි නමක් දීලා තියෙන්නේ nested කියලා අපි කියන්නේ. nested if කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ එක් if condition එකක් ඇතුලේ තවත් if condition එකක් තියෙන නිසා. අපේ පෙර example එකේ මේකේ තියෙන්නේ එක if condition එකයි. මේකේ තියෙන්නේ true false එක්කෝ true වෙනවා එක්කෝ false වෙනවා. එක්කෝ හරි එක්කෝ වැරදි. අවස්ථා දෙකයි. එක condition එකයි. හැබැයි අපි nested if එකට ආවහම මෙතන තියෙනවා අවස්ථා 4ක්. fail වෙන්නත් පුළුවන්, simple pass වෙන්නත් පුළුවන්, credit එකක් වෙන්නත් පුළුවන්, නැත්නම් distinction එකක් වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක මම පළවෙනි රෙකෝඩ් එකේ තියෙන marks වලට අනුව final marks වලට අනුව මම function එක develop කරලා තියෙනවා. ඒක බැලුවොත් එහෙම අපි පැහැදිලි කිරීමක් කරගත්තොත් පෙර පරිදිම equal sign එක දාලා අපි යොදලා පටන්ගෙන තියෙනවා. ඊට පස්සේ if condition එකෙන් පස්සේ අපි i3 කියන final mark එක අරගෙන තිනවා cell reference එක. අන්න අපි grading එකට ඇවිල්ලා තිනවා. මේක තමයි logic test එක, logical test එක. less than 40 කියන syntax එක අරනවා. logical test එක. right? then මෙන්න මේ කොටස true නම් value if true නම්
අපි දෙනවා ග්‍රේඩින් එක F කියලා. ඒ කියන්නේ ෆේල් කියන එක 40ට වඩා අඩු නම්. දැන් මේ අවස්ථාව වෙනකොට අපි ග්‍රේඩින් වලින් ග්‍රේඩින් 4ක් තියෙනවා ග්‍රේඩින්ස් අපිට එකක් අපි ඩිෆයින් කරලා තියෙනවා. එකක් අපි ඩිෆයින් කරා. තව කීයක් තියෙනවද? 3ක් තියෙනවා අවස්ථා. මෙතන අපි බැලුවොත් F කියන එක ෆේල් කියන එක අපි දැන් අපි පාවිච්චි කරා. ඒ කියන්නේ I3 less than 40 නම් අපි කියනවා ෆේල් කියලා. හැබැයි තව අවස්ථා 3ක් තියෙනවා. සිම්පල් පාස් තියෙනවා. එහෙම නැත්නම් ක්‍රෙඩිට් තියෙනවා. එහෙම නැත්නම් ඩිස්ටින්ක්ෂන් තියෙනවා. මේ අවස්ථා තුනම දැන් පෙර පරිදි true කියන පාර්ට් එකට අපිට F කියලා දාලා false කියන පාර්ට් එකට. ඒ අවස්ථා තුනම දාන්න බෑ. අපිට අනිවාර්යයෙන්ම false කියන පාර්ට් එකට ඒ කොටසට අපිට එකක් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. දැන් පෙර එක්සැම්පල් එකේ අපි true නම් අපි pass කිව්වා. එහෙම නැත්නම් fail else වලට අපි දැම්මේ එකක්. දැන් මෙතන අවස්ථාවේදී fail කියලා අපි ගත්තා less than 40 කියලා. හැබැයි else වලට තියෙනවා අවස්ථා තුනක්. එකක් තියෙනවා නම් අපිට දාන්න බලන්න තුනක් තියෙන නිසා එතන ගැටලුවක් තියෙනවා. ඒක නිසා තමයි අපි මෙන්න මේ දෙවනි if condition එක අරගෙන තියෙන්නේ. දෙවනි if condition එකේදී අපි check කරලා බලනවා if I3 less than 60 true නම් මේ logic test එක අපි simple pass කියලා දෙනවා. simple pass කියලා දෙනවා. දැන් මේ අවස්ථාව වෙනකොට අපි fail කවුද simple pass කවුද කියලා ඒ grading එක හොයලා ඉවරයි. දැන් else එකට තව gradings දෙකක් තියෙනවා. C එකක් තියෙනවා D එකක් තියෙනවා. අපිට පුළුවන් දේ දෙකම else එකට දාන්න ඒත් බෑ. අපිට එකක් තියෙනවා නම් පුළුවන් දාන්න. ඒක නිසා අපි තවත් if condition එකක් අරගෙන තියෙනවා else එකට. දැන් අපි බලන්නේ I3 less than 80 ද කියලා බලනවා. අපේ මෙන්න මේ තුන්වෙනි එක. grading system එකේ තුන්වෙනි කොටස. අන්න මේ grading එක හරිනම් අපි දෙනවා grading එක within quotation C කියලා. ඒ කියන්නේ credit pass එක. මෙන්න මේ අවස්ථාව වෙනකොට අපි fail කවුද? එහෙම නැත්නම් grading එක, එහෙම නැත්නම් simple pass grading එක, ඒ වගේම credit කියන grading එක තුනම අපි define කරලා ඉවරයි. දැන් අයිත් ඇවිල්ලා තියෙන්නේ මෙන්න comma එකෙන් පස්සේ එන්නේ else එක. දැන් ඔය තුනටම අදාළ නැති. ඒ කියන්නේ අපි check කරලා බලනවා less than 40 ද කියලා. එහෙම නැත්නම් less than 60 ද කියලා බලනවා. එහෙම නැත්නම් less than 80 ද කියලා බලනවා. එහෙමනම් 80 හෝ ඊට වඩා වැඩි. මෙන්න මේ අන්තිම grading එක. ඒ අය අපිට පුළුවන් if condition එකක් නැතුව කෙලින්ම else එකට ගන්න. මෙන්න ඒක විදිහට අපි අරගෙන තියෙනවා. දැන් එතනට අපි if condition එකක් අරගෙන නැහැ. මොකද අන්තිම if condition එකට පුළුවන් අපිට true part එහෙම නැත්නම් logical test එක හරිනම් එහෙම නැත්නම් වැරදි නම් අපිට තවත් එකක් grading එකක් අපිට define කරන්න පුළුවන්. අන්න ඒක ඒ අනුව අපි else එකට මේ distinction එක දාලා තියෙනවා. ඊළඟ වැදගත්ම කරුණ තමයි අපි දැන් if condition කීයක් පාවිච්චි කරාද? දැන් පළවෙනි if condition එක බැලුවාම දැන් පේනවා ඇති මේ දුවා දරුවන්ට ඒ open brackets එක කළු පාටයි. අපි දෙවෙනියට පටන් ගත්ත if condition එක මොන පාටද? ඒක රතු පාටයි. ඒකම තුන්වෙනියට අපි ගත්තු එක ඒකේ තියෙන්නේ දම් පාටක්. දැන් ඒ වගේම බලන්න මේ ඉස්සෙල්ලම වහලා තියෙන බ්‍රැකට් එක. ඒක දම් පාට. ඒ කියන්නේ තුන්වෙනි if condition එක තමයි ඉස්සෙල්ලම වහලා තියෙන්නේ. ක්ලෝස් කරලා තියෙන්නේ. ඊළඟට තියෙන රතු පාට if condition බ්‍රැකට් එක. රතු පාට closing bracket එක කියන්නේ දෙවෙනි if condition එකේ closing bracket එක. අන්තිමට තියෙනවා කළු පාට
බ්‍රැකට් එක. ඒක තමයි හොඳම ක්‍රමය, පහසු ක්‍රමය. අපි හරියටම බ්‍රැකට්ස් ටික ඕපන් කරපු බ්‍රැකට්ස් ටික හරියාකාරව ක්ලෝස් කරලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. පළවෙනි බ්‍රැකට් එක කළු පාටනේ, බ්ලැක් කලර්නේ. ඒකම අන්තිම ක්ලෝසින් බ්‍රැකට් එක ක්ලෝස් කරාමත් ඒක බ්ලැක් කලර් වෙන්න ඕන. ඒක වෙන කලර් එකක් තියෙනවා නම් ඒ ස්ටේට්මන්ට් එකේ කොහේ හරි අඩුපාඩුවක් මිස්ටේක් එකක් තියෙනවා. ඒක අපිට බලා ගන්න පුළුවන් අන්න ඒ බ්‍රැකට්ස් වල තියෙන පාටින්. දැන් අපි if conditions තුනක් ඕපන් කරා, if conditions තුනක් ක්ලෝස් කරා, closing brackets දාලා. දැන් මෙන්න මේ ස්ටේට්මන්ට් එකට තමයි අපි කියන්නේ nested if කියලා කියන්නේ. ඇයි හේතුව? පළවෙනි if condition එක කළු පාට brackets වලින් පෙන්නනවා ඔයගොල්ලන්ට. ඒක ඇතුලේ තියෙනවා තවත් if condition එකක් මේ රතු පාට brackets පාවිච්චි කරලා. ඒ කියන්නේ එක if condition එකක් ඇතුලේ තවත් if condition එකක්. ඒ if condition එක ඇතුලේ තියෙනවා මේ දම් පාට opening bracket එකයි closing bracket එකයි. මෙන්න මේ වගේ යෙදුමකට අපි මේ විදිහට ඩෙවලොප් කරනකොට අපි කියනවා මෙන්න මේ black color එක. ඒකට අපි කියන්නේ parent if condition එක කියලා. එයා තමයි parent. ඊට ඇතුළතින් ඉන්නේ එතකොට child. දැන් මෙතන if conditions තුනක් තියෙන නිසා මේ black color bracket එකත් එක්ක තියෙන if condition එක අපිට ගන්න වෙන්නේ grandparents ලා විදියට. ඊළඟට ඉන්නවා red color එක අපිට පුළුවන් parents ලා විදියට ගන්න. purple color එක අපි ගන්නේ child විදියට. ඒක තමයි අපි nest එකක් කියන්නේ. අපි ඒ අදහස ගන්නේ කූඩුවක් කියන අදහස. parent condition එක තියෙනවා grandparent, parent and child. ඒ විදිහට තමයි අපි arrangement එක තියෙන්නේ. ඒකට තමයි අපි nested if කියලා කියන්නේ. දැන් අපි මේක enter කරාම අපිට D කියන distinction එකක් විදිහට 95 තියෙන නිසා, ඒ කියන්නේ greater than or equal 80 තියෙන නිසා අපිට පෙන්නලා දීලා තියෙනවා. අපි බලමු දෙවෙනි රෙකෝඩ් එකට ගිහිල්ලා step by step කොහොමද අපි මේ condition එක develop කරන්න කියලා. මේ අපි develop කරන්නේ manual method එකෙන්. manual method එකෙන්. මේක wizard එකක් පාවිච්චි කරලා කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. මම ඒ ක්‍රමෙත් දුවදරුවන්ට කියලා දෙන්නම් මේ ක්‍රමෙන් පසුව. පෙර පරිදිම අපි equal sign එකක් යොදලා අපි මේ statement එක start කරනවා. ඊට පස්සේ අපි if කියන condition එක type කළා. මේ system එකේ තියෙන select වෙලා තියෙන if function එක අපි tab key එක පාවිච්චි කරලා apply කරගන්නවා cell එකට. tab key එක press කරනවා. right? අපි tab key එක press කරනවා. එතකොට අපිට පුළුවන් function එක අපි apply කරගන්න cell එකට. ඊට පස්සේ අපි බලමු logical test එක කොහොමද develop කරන්න කියලා. අපි select කරන්නේ දෙවෙනි record එකේ තියෙන final mark එක I4 කියන cell reference එක. අපි ඊට පසුව අපි less than අපි බලන්නේ මෙන්න මේ grading එකට අනුව less than 40 ද කියලා බලන්නේ. right? less than 40 ද කියලා බලනවා. L4 less than 40. එතකොට 40ට වඩා අඩු නම් ඔන්න පළවෙනි logic test එක ඉවරයි. right? අපි අවසන් කරනවා. comma එක දාලා අපි අවසන් කරනවා. ඊට පස්සේ value if true. දැන් මේ logical test එක හරිනම් අපි එහෙනම් දෙන්න ඕන fail කියලා, F කියලා. එහෙනම් අපි ඒක දෙන්නේ කොහොමද? within quotation අපි දෙනවා F අකුර. close quotation. දැන් ඇයි අපි within quotation දෙන්නේ? මේක character එකක් නිසා. එහෙම නැත්නම් text එකක් නිසා. right? then put a comma. අපි අන comma එකක් දැම්මා. දැන් value if true part එක දුන්න. දැන් highlight වෙලා තියෙන්නේ value if false කියන part එක. මේ syntax එක අනුව. දැන් අපිට පුළුවන් ද simple pass තියෙනවා, credit එක තියෙනවා, grading එක, ඊළඟට තවත් grading එකක් තියෙනවා distinction කියලා.
ඔය තුනම අපිට else එකට දෙන්න බැරි නිසා අපි කරන්නේ මොකද? අපි දෙවෙනි if condition එක මේ කමා එකෙන් පස්සේ අපි පටන් ගන්නවා. එතකොට ආයිත් සිස්ටම් එකේ පෙන්නනවා දුවදරුවන්ට පේනවා අලුත් if condition එකක් අපි tab key එක පාවිච්චි කරලා apply කරගන්න. දැන් බලන්න පළවෙනි bracket එක කළු පාට color එක. දෙවෙනි bracket එක රතු පාටයි. දැන් පළවෙනි එක grandparent ආවේ. දෙවෙනි එක parent. මොකද අපිට conditions තුනක් තියෙන නිසා. හරි. දැන් දෙවෙනි condition එකේ logical test එක. දැන් අපි check කරලා බලන්නේ same mark එක. I4මයි. ඒක check කරලා බලනවා මේ පාර less than 60 ද කියලා. 60ට වඩා අඩුද කියලා. ඒ කියන්නේ දෙවෙනි grading එක නේද? less than 60. මේ grading එක true නම් හරි නම් එහෙනම් අපි ආයිත් මොකද කරන්නේ? within quotation simple s කියලා දෙනවා. කියන්නේ simple pass එකක් නිසා. හරි. දැන් gradings දෙකක් ඉවරයි. අපිට තව දෙකක් තියෙනවා. අපිට පුළුවන් ද මෙතන කමා එක දාලා else එකට දාන්න? value if false දෙකම දාන්න පුළුවන්ද? credit pass එක සහ distinction එක? බෑ. එකක් නම් පුළුවන්. හරි. එහෙනම් අපිට ආයිත් මොකද කරන්නේ? ආයිත් if condition එකක් ගන්න වෙනවා. මේක තමයි child. ඒ කියන්නේ තුන්වෙනි if condition එක. ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ grandparent, parent, child. right? දැන් අපි tab key එක ආයිත් press කරනවා. ඒක තමයි මේ concept එක nested ifs වල arrangement එක. දැන් purple color නේද? දම් පාට bracket එකක් appear වුණා. දැන් අපි ආයිත් logic test එක. same value එක cell එක select කරනවා. I4 අපි මේ පාර බලනවා less than 80 ද කියලා. 80ට වඩා අඩුද කියලා බලනවා. 80ට වඩා අඩු නම් ඒක හරි නම් true part එකට එන අපි දෙන්නේ within quotation දෙනවා C කියලා. කියන්නේ credit pass එක. එහෙම නැත්නම් if false තව කීයක් තියෙනවද grade එක? එකයි ඉතිරි. D කියන grade එක විතරයි. එහෙනම් ඒක අපිට පුළුවන් පහසුවෙන්ම ආයෙත් within brackets ඇතුලේ within quotations ඇතුලේ මේ value if false කියන area එකේ D කියලා අපිට මේ විදිහට enter කරන්න පුළුවන්. දැන් අපි open කරගත්තු if conditions වලට අනුව පිළිවෙලට අපි close brackets දෙන්න ඕන. ඔන්න එකක් දුන්නා නේද? දම් පාට purple color එක. ඒ කියන්නේ තුන්වෙනි එක child එක. තව එකක් දෙනවා. ඒක ඉන්නේ red color. ඒක parent condition එක. අපි තව එකක් දෙනවා. අන්න ඒක තමයි black color ආවේ. එහෙනම් අන්න සම්පූර්ණයෙන් close වුණා. අපි conditions තුනක් open කරොත් තුනක් close කරන්න ඕන. ඊට පස්සේ අපි enter කරනවා. අන්න D කියන grade එක අපිට ආවා. දැන් අපි මේ වගේ condition එකක් develop කරාට පස්සේ දැන් අපිට පළවෙනි record එකෙත් අපිට හම්බුනේ D කියන grade එක distinction එකක් දෙවෙනි එකත් එහෙමමයි. අපිට check කරලා බලන්න පුළුවන්. දැන් අපි දන්නවා මෙතන grading system එක තියෙනවා අපි ගාව. මෙන්න මේ statement එක හරිද? හරියටම මේ gradings හතරටම වැඩ කරනවද? පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. දැන් 95 කියලා අපිට distinction ආවා අපි දන්නවා හරි greater than 80 නම් මේක මේ grading එක ඇවිල්ලා තියෙනවා මේක හරි කියන එක. අපි බලමු උදාහරණයක් විදියට 30 වගේ value එකක් දාලා. මම change කරලා බලනවා 30 කියලා enter කරනවා. 30 less than 40 නම් grading එක හරි F කියලා. දැන් මේක මේ විදිහට අපි check කරලා බලන්න ඕන. මේ අවස්ථා ඔක්කොම හරියාකාරව වැඩ කරනවද අපේ statement එක අනුව කියන එක. අපි බලමු 50 කියලා දීලා simple pass කියලා එනවා. කියන්නේ less than 60 නම්. අපි බලමු 75 කියලා value එකක් දීලා credit එක එනවා. ඒ කියන්නේ දැන් අපි මේ තුනම check කරලා බැලුවා අපිට අපේ final D කියන grading එකත් අපි ඊට ඉස්සෙල්ලා බලපු නිසා
අපි එතන තියුනේ 95 නේ. ඒ විදිහට අපිට පුළුවන් චෙක් කරලා බලා ගන්න මේ ඔක්කොම ග්‍රේඩින්ග්ස් ටික බලන්න ඕන. හරි. දැන් අපි නැවත වතාවක් බලමු මුලින්දන් මේ කොහොමද මේ ස්ටේට්මන්ට් එක අපි මුලින්දම අයිත් කරන්න කියලා රිපීට් කරලා අපි equal sign එක යොදලා අපි පටන් ගන්නවා. ඊට පස්සේ අපි ඉන්නේ තුන්වෙනි රෙකෝඩ් එකේ අපි සිලෙක්ට් කරනවා අදාළ ෆයිනල් මාක් එක. වැරදුනා. රිපීට් කරන්න මල්ලි. අපි තුන්වෙනි රෙකෝඩ් එකේ ඉන්නේ. අපි equal sign එක යොදලා අපි ආරම්භ කරනවා. ඊට පස්සේ අපි ෆන්ක්ෂන් එක මොකද්ද අපේ if කියන ෆන්ක්ෂන් එක ස්ටාර්ට් කරනවා. right? අපි tab key එක දෙනවා. සිස්ටම් එකේ highlight වෙලා තියෙන්නේ. අපි tab key එක press කරාම open bracket එක black color bracket එක open වෙනවා. එන logical test එක. right? දැන් අපිට පුළුවන් logical test එක develop කරන්න final mark එක select කරනවා i5. right? අපි බලවන less than 40ද කියලා 40ට වඩා අඩුද කියලා බලනවා. ඔක තමයි logic test එක. කමා එකක් දෙනවා. value if true හරිනම් අපි quotations ඇතුලේ දෙනවා F කියලා. එතකොට 40ට වඩා අඩු ගත්තොත් එයාට grade එක හම්බෙන්නේ ඒ දරුවට F කියන grade එක. දැන් අපි කමා එකක් දැම්ම. පළවෙනි grading එක define කරා. අපි සොයාගත්තා. තව තුනක් තියෙනවා. දැන් value if false කියන area එක. අපිට තව gradings තුනක් තියෙන නිසා අපි කරන්නේ මොකද? අපි අලුතෙන් if condition එකක් ගන්නවා. එකක් තියුණා නම් අපිට දාන්න පුළුවන්. දෙවෙනි if condition එක පටන් ගන්නවා. system එකේ පෙන්නනවා if condition එක. අපි tab කරනවා. red color bracket එක appear වුණා. right? ඒ කියන්නේ parent එක. අපි grandparent අපි black color. right? මේ example එක අනුව. දැන් අපි logic test එක. right? same final mark එක i5 select කරා. දෙනවා less than 60ද කියලා බලන්න. අපි දෙවෙනි grading එක බලන්නේ 60ට වඩා අඩුද කියලා. right? හරිනම් logic test එක value if true. right? එහෙනම් අපි within quotation ඇතුලේ අපි දෙනවා simple s. ඒ කියන්නේ simple pass කියන එක. right? now gradings දෙකක් අපි define කරා. තව දෙකක් තියෙනවා. දැන් මෙතන කමා එක දාලා else එකට අපිට දෙන්න පුළුවන්ද? බෑ. මොකද gradings දෙකක් තියෙන නිසා. එක grading එකක් තියෙනවනම් අපිට පුළුවන්. එහෙනම් අපි තුන්වෙනි if condition එක ගන්නවා. හැමතිස්සෙම මතක තියාගන්න ඕන අපි if condition එක ගන්නේ true part එකට නෙමෙයි else part එකට. අලුතෙන් එකක් ගන්නවනම්. ආයෙත් අපි tab key එක press කරනවා. අන purple color child condition එක ආවේ. right? logical test එක අපි select කරනවා same value i5 අපි check කරලා බලනවා less than 80 80ට වඩා අඩුද කියන එක. right? එහෙනම් කමා එක දුන්න true නම් මොකක්ද අපේ grading එක? අපි දෙන්නේ C කියලා. කියන grading credit pass එකක්. right? credit pass එකක් දෙනවා. කමා. දැන් බලන්න තව gradings කීයක් තියෙනවද අපි? දැන් තුනක් මේ වෙනකොට අපි සොයාගෙන ඉවරයි. අන්තිම එක විතරයි තියෙන්නේ. අන්තිම එකට අපිට තව if condition එකක් ගන්න ඕනේ නැහැ. අපි else කියන value if false කියන area එකට අපිට කෙලින්ම අපිට දෙනවා අපි d අකුර මේ ආකාරයට. දීලා අපි close bracket කීයක් වහන්න ඕනද? ඉස්සෙල්ලම වහන්නේ child condition එක. ඊළඟට අපි close bracket එක දෙන්නේ parent. ඊට පස්සේ අපි close කරන්නේ grandparent. right? ඒ විදිහට අපි brackets තුන close කරලා අපි enter කරනවා. ඒ ආකාරයට පුළුවන් දුවේ පුතේ අපිට මෙන්න මේ nested if කියන
ස්ටේට්මන්ට් එක ඩිවෙලොප් කරගන්න. මේක ඉතාමත්ම වැදගත් Excel ඇප්ලිකේෂන් එක අපි පාවිච්චි කරනකොට ෆන්ක්ෂන්ස් වලදී අපිට මේකත් අපි මේ if condition එකත් අපිට පහසුවෙන්ම කොපි කරගන්න පුළුවන් අර මම පෙර පැහැදිලි කර ආකාරයට මේ fill handle බටන් එක උඩට mouse point එක අරන් ගිහලා අපිට ඩබල් ක්ලික් කරගන්න පුළුවන්. එතකොට සම්පූර්ණයෙන්ම මුළු කොලම් එකටම අපිට ඒ ග්‍රේඩින් එක කොපි කරගන්න හැකියාව තියෙනවා. ඒ අපි කතා කරේ nested if කියන ස්ටේට්මන්ට් එක. අපි ඊළඟ ටැබ් එකට යමු. මේ ඊළඟ ටැබ් එකේ තියෙනවා තවත් උදාහරණයක්. මේ nested if කියන ස්ටේට්මන්ට් එක අපි පෙර අවස්ථාවේදී අපි පාවිච්චි කරේ මේ 40 කියන එක අපි manually enter කරා. එහෙම නැත්නම් මේ grading එක failed එහෙම නැත්නම් simple passed කියලා අපි manually within quotation enter කරා. අපි ඒ වෙනුවට අපි වෙනත් ආකාරයකට අපි පාවිච්චි කරලා තියෙනවා මෙන්න මේ nested if CR. ඒ කියන්නේ cell reference කියන උදාහරණය. දැන් මම මෙන්න මෙතන පොඩි වෙනසක් කරලා තියෙනවා. බලන්න. marks තියෙනවා less than 40 වෙනම කොලම් එකකට ගත්තා. grading එක මම වෙනම කොලම් එකකට ගත්තා. right? ඒ වගේම less than 60 less than 80 greater than or equal 80 කියලා වෙන වෙනම මම අරගෙන තියෙනවා. දැන් බලමු මගේ පළවෙනි රෙකෝඩ් එකේ උදාහරණයත් එක්ක කම්පයර් කරලා. මම මොකද්ද කරලා තියෙන්නේ? i3 කියනක පළවෙනි පෙර එක්සැම්පල් එක වගේමයි greater than i3 කියන same final mark එක අරගෙන තියෙන්නේ less than m2 කියලා අපි cell reference එකක් පාවිච්චි කරලා තියෙනවා. m2 less than. එතකොට less than m2 කියලා කියන්නේ මෙන්න මේ 40 කියන එකම තමයි. අපි cell reference එක විදියට අරගෙන තිනවා මේ select කරලා. right? ඊට අමතරව n2 කියලා මම අරගෙන තියෙන්නේ මේ grading එක. n2 කියලා කියන්නේ මේ grading එක f කියන එක. cell references තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අර within quotation නැත්නම් manually 40 අපි දුන්නා. එහෙම නැත්නම් within quotation අපි දුන්නා. පෙර example එකේ මෙන්න මේ අවස්ථාව මේ තියෙන 40 within quotation f කියලා අපි දුන්නා. ඒ වෙනුවට තමයි මේ example එකේ මම පාවිච්චි කරලා තියෙන්නේ m2. m2 කියන්නේ 40. මෙතන m column එක. right? එතකොට n2 කියලා කියන්නේ මෙන්න මේ f අකුර. right? grading එක. ඒ විදිහට m3 කියලා කියන්නේ අපි 60 කියන එක less than n3 කියලා කියන්නේ simple pass එක. manually අපි enter කරනවට අමතරව මේ cell reference එකක් පාවිච්චි කරලා තියෙනවා. i3 ඒ විදිහටම අරගෙන තියෙනවා. m4 කියලා කියන්නේ 80. n4 කියලා අරගෙන තියෙන්නේ cell reference එක credit pass. n5 කියලා කියන්නේ else part එක අපි D කියන distinction කියන grading එක අරගෙන තියෙනවා. දැන් මේක අපි enter කරොත් ඒ විදියම තමයි. කිසිම වෙනසක් නැහැ. සමාන උත්තරය තමයි එන්නේ. අපි fill handle කරනකොට පෙර පරිදි මෙන්න මේ බටන් එක පාවිච්චි කරලා fill handle බටන් එක පාවිච්චි කරලා අපි fill handle කරත් මම රෙකෝඩ්ස් කීපයක් පල්ලෙහාට කරලා පෙන්නන්න උදාහරණයක් විදියට තුවාල පුතාලට පේනවා මේක වර්ධින අවස්ථා තියෙනවා. අපි බැලුවොත් හේතුව බලන්න ඊළඟ සෙල් එකට යනකොට මෙන්න මේ highlight කරපු මේ colors ටික වෙනස් වෙලා තියෙනවා. පේනවද? ඒවා change වෙනවා, move වෙනවා. මෙන්න මේ move නොවෙන්න අපිට පුළුවන්
පොඩි ප්‍රතිකර්මයක් කරන්න ෆීචර් එකක් තියෙනවා. අපි පාවිච්චි කරන සෙල් රෙෆරන්ස් ඊට අමතරව අපිට මූ නොවන ආකාරයට අපි ෆිල් හැන්ඩල් කරනකොට මූ නොවන ආකාරයට සකසා ගන්න අපි පාවිච්චි කරනවා ඒ සෙල් රෙෆරන්ස් වර්ගයට අපි කියනවා ඇබ්සලූට් සෙල් රෙෆරන්ස් කියලා. එහෙම නැත්නම් කොන්ස්ටන්ට් එකක් කියලා කියනවා. අපි ඒක කොහොමද කරන්නේ? මෙන්න මේ අපිට අවශ්‍ය සෙල් රෙෆරන්ස් එක පාවිච්චි කරලා highlight කරලා අපිට පුළුවන් ස්ටෑන්ඩඩ් කීබෝඩ් එකක නම් F4 ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ලැප්ටොප් එකක් පාවිච්චි කරනවා නම් ෆන්ක්ෂන් කී එකත් එක්ක F4 ෆන්ක්ෂන් එක පාවිච්චි කරාම දුවා පුතාලට පේනවා මේ highlight කරපු ඒරියා එකට ඩොලර් සයින්ස් appear වෙනවා. ඒ ආකාරයට මෙන්න මේ move නොවෙන්න ඒරියාස් වලට අපිට පුළුවන් මෙන්න මේ ඩොලර් සයින්ස් ඇප්ලයි කරගන්න. අපි කියනවා absolute cell reference කියලා. එහෙම ඇප්ලයි කරගන්න. ඇප්ලයි කරගෙන enter කළා අපිට පුළුවන් ඊට පස්සේ fill handle කරන්න. දැන් අපි check කරලා බැලුවොත් මේ highlight වෙලා තියෙන පාටින් තියෙන cell reference මොකක්වත් වෙනස් වෙන්නේ නැහැ අපි fill handle කරා කියලා. right? ඒ අවස්ථා move වෙන්නේ නැහැ. ඒ move නොවෙන්න ඕන නිසා තමයි අපි මේ dollar sign එක apply කරේ. ඒ කියන්නේ අපි absolute cell reference අපි පාවිච්චි කරේ. එහෙම නැතු අපි පෙර example එකේදී අපි පාවිච්චි කරේ cell reference නෙමෙයි normal manual grading එක. එතකොට I3 කියන cell එක අපි normal cell reference එකක් විදිහට අපි පාවිච්චි කරනවා. මේ කොටස අපි absolute cell reference එකක් එහෙම නැත්නම් constant එකක් විදිහට අපි පාවිච්චි කරනවා. දැන් ඒ විදිහට අපි බලලා පුළුවන් අපිට සම්පූර්ණයෙන් fill handle කරගන්න. මේ ආකාරයට කිසි ගැටලුවක් නැතුව අපිට copy කරගන්න පුළුවන්. ඒ gradings අපි nested if එක අපි absolute cell reference එකක් එහෙම නැත්නම් cell reference එකක් එක කොහොමද පාවිච්චි කරන්නේ කියන එක තමයි අපි ඉගෙන ගන්නේ. අද පාඩමෙන් අපි දුවා පුතාලාට උත්සාහ කරා කියලා දෙන්න if conditions වල තියෙන වැදගත්කම ඒකම if and else statement එකක් කොහොමද develop කරන්නේ ඒකම nested if එකක් develop කරන විදියත් ඒකට අපි absolute cell reference එකක් apply කරගන්නේ කොහොමද කියන එක අපි අද පාඩම තුලින් Excel මෘදුකාංගය පාවිච්චි කරලා අපි උත්සාහ කරා පැහැදිලි කරන්න. හිතනවා අපි යම්කිසි දැනීමක් දුවා පුතාලා ඉගෙන ගන්න ඇති කියලා. අපි නැවත වතාවක් මෙවන් වැඩසටහනකින් ජයමග TV අපේ පාඩම තොරතුරු තාක්ෂණ වැඩසටහනකින් බලාපොරොත්තු වෙමින් අපි ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.